ප්‍රේමය යන්නේ මා අදහස් කරන්නේ අප දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නොව උන්වහන්සේ අපට ප්‍රේම කර. උන්වහන්සේගේ ඒක ජාතික පුත්‍රයාණන් පාපය නැසීමේ පිළියමක් වශයෙන් එවීමය. මගේ ආදර ප්‍රේමාන්තයනේ ආදරය කියන්නේ උන්වහන්සේගේ ආදරය කියන්නේ මහා පුදුම දෙයක්. උන්වහන්සේ ඒකයි වචනය අයිති කරගන්න. දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළසේක්ද කිව්වොත් උන්වහන්සේගේ ඒක ජාතික පුත්‍රයාණන් පවා ලෝකයට වදාළසේක. උන්වහන්සේ ඒකයි ජෝම් කතා කරන්නේ 3:16. ඒ වචන උන්වහන්සේගේ ආදරය ඔබ මාව හොයාගෙන ආව ආදරය. හොයාගෙන ආව ආදරය තුල ඔබ මම ජීවත් වෙන්න යන්නේ ආදරයත් එක්ක. මගේ ආදර මෙතන මෙතන අපේ කෙරුවාවක් නැහැ. අපි කරන දඟලන දෙයක් නැහැ. ඒක උන්වහන්සේ කරන්නේ. උන්වහන්සේ කරන්නේ අපිට තියෙන උන්වහන්සේට සම්බන්ධ වෙලා ඉන්නවා කියන එක. ඒ නිසා විපත දරාගෙන උපත බලාගෙන යන ගමනේදී විපත දරන විදියක් තියෙනවා. උන්වහන්සේට බද්ධ වෙලා සම්බන්ධ වෙලා අපි වචනයත් එක්ක අයිති කර ගන්නට යනවා. අද පළවෙනි කියවීම කියනවා ප්‍රේමවන්තයනි අපි එකිනෙකාට ප්‍රේම කරමු මන්ද ප්‍රේමය දෙවියන් වහන්සේ ගෙන්ය ප්‍රේම කරන හැම දෙනම දෙවියන් වහන්සේගෙන් උපත ලබා සිටින බැවින් උන්වහන්සේ හඳුනති. ඒතකොට ආදරය තමයි මිනුම් දණ්ඩ. උන්වහන්සේගෙන් ඉපදිච්ච කෙනා ආදරය කරනවා. ඒ කියන්නේ උපදිනවා කියලා කියන්නේ නව දෙයක්, නවමවිල්ලක්. ජීවිතයේ බින්දුණු ලෝකයක ජීවත් වෙන ඔබ මම මගේ ප්‍රේමවන්තයනි බින්දුණු ලෝකයක ඉන්න ඔබ මම තුවාල වෙච්ච තැනක උන්වහන්සේගේ ආදරය මම ආයේ ඉපදින්නට ඕනේ. ඒ උපදින තැන අපි ආදරය තුළ රැඳෙනවා මගේ ප්‍රේමවන්තනි. ඒ රැඳීම තුළ අපි එකිනෙකට ආදරය කරනවා. ආදරය කරන්නේ දෙවියන් වහන්සේව දන්න නිසා. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ නිසා. උන්වහන්සේ මගේ ජීවිතයට කරපු දෙයත් එක්ක වචන කියනවා ප්‍රේම නොකරන්න දෙවියන් වහන්සේ නාඳුනයි. මන්ද දෙවියන් වහන්සේ ප්‍රේමයයි. ආදරය පුද්ගලෙක්. අපිට පුළුවන් ආදරය කරන්න. හැබැයි අපිට ආදරය වෙන්න බෑ. මතක තියාගන්න. උන්වහන්සේ ආදරයයි. එතන උන්වහන්සේට සියල්ල කරන්න පුළුවන්. හැබැයි එක දෙයක් කරන්න බෑ. ආදරය කරන්න නැතුව ඉන්න උන්වහන්සේට බෑ. මගේ ආදර ප්‍රේමාන්තයනි. එනිසා මේ ආදරය ඔබ මාව හොයාගෙන ආව මංගල්‍ය. ඔබගේ මගේ දුබලතාව තුළ මාංශගත වෙච්ච මංගල්‍ය නැත්තද? ඒ අයිති කරගත්ත දෙත් එක්ක අපි වචනේ ගැඹුරට යනවා. අප කෙරෙහි දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරන ලැබුවේ දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතික පුත්‍රයාණන් අප උන්වහන්සේ කරන කොටගෙන ජීවත් වෙන පිණිස ලෝකයට එවා වදාළ කාරණය. නත්තල කියලා කියන්නේ තාත්තගේ ආදරේ පිළිඹු වෙච්ච තැන. තාත්තගේ සෙනෙහස අයිති කර ගන්න තැන. ඒ කියන්නේ අපි දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වෙන්න අපි දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වෙන්න ජේසු ඔබ මම වෙනුවෙන් අපි උදෙසා මේ ලෝකෙට ආවා. ඒ තුල අපි උන්වහන්සේට ඒ කියන්නේ ප්‍රේමය පිළිඹු වෙන්නේ නත්තල ඒ උපත ජේසු මාංශගත වෙච්ච තැනත් එක්ක මගේ ප්‍රේමාන්තනි. එතකොට අපි උන්වහන්සේ වහාගෙන ස්වර්ගයට ගියේ නෑනේ. උන්වහන්සේ අපි වහාගෙන මේ ලෝකෙට ආවනේ. ආදරය කියලා අදහස් කරන්නේ ඒකයි. ඒකයි කියන්නේ ප්‍රේමය යන්නේ මා අදහස් කරන්නේ. අප දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නොව උන්වහන්සේ අපට ප්‍රේම කර සිය පුත්‍රයාණන් අපේ පාපයෙන් මිදීමේ පිළයක් වශයෙන් ගෙවීමය. නත්තල ඒ ආදරය හොයාගෙන ආව මංගල්‍ය. ඒ නත්තල තුල ජේසුගේ ආදරය, තාත්තගේ ආදරය අපි ශුද්ධාත්මයන් තුල අත්දකිනවා. උන්වහන්සේ අද සුවිශේෂ කතා කළා කියනවා. උන්වහන්සේ අසරණ වෙච්ච එඬේරෙක් නැති බැටළුවන් වගේ නන්නත්තර වෙච්ච ඔබගේ මගේ ජීවිතයත් එක්ක කරන ගනුදෙනුව. මගේ ආදර ප්‍රේමාන්තයනි එඬේරෙක් නැති වුණාම බැටළුවන්ට මොකද වෙන්නේ? බැටළුවගේ ප්‍රධාන යොමුව ෆෝකස් එක ආරක්ෂාව, සංරක්ෂණය, යැපීම, රැඳීම හැම දෙයක්ම එඬේරා. ඒ එඬේරා විතරයි කුලීකාරයෙක් එක්කේ ගනුදෙනු තියෙන්නේ. එඬේරාගේ කටහඬ පර්සනලි බැටළුවා දන්නවා. ඒතර බැටළුවාට සහනය, නිදහස, යොමුව, ෆෝකස් එක ආරක්ෂාව තියෙන කටහඬත් එක්ක.
වචනය කියනවා. උන්වහන්සේ ගොඩට ආකාල මහා පිරිසක් දැක්ක. එඬේරෙකු නැති බැටළුවන් වැනිවූ ඔවුන්ට අනුකම්පා කොට ඔවුන්ට බොහෝ දේ උගන්වන්නට පටන් ගත්තේ. ඒක බලන්න වචනේ. එඬේර බැටළුවා අතර සම්බන්ධතාවය වචනය වෙද්දී බොහෝ දෙනාට උගන්වන්නයි ගන්න. වෙන දෙයක් නෙමෙයි උත්තරේ. උන්වහන්සේගේ වචනය. මඟ පෙන්වීම. ඒ උත්තරය තුළ උගන්වන්න ගන්න. මගේ ආදර ප්‍රේමාන්තයනි, ඒ වචනය තුළ උන්වහන්සේ බොහොම පෝෂණය කරනවා. වචනය මාංශගත වෙන්නේ. ඒ වචනයත් එක්ක ඔබට මට මඟ පෙන්වනවා. මාර්ගයට ආලෝකය වෙනවා. ඒ වචන ඔබ අරගෙන යනවා. ඒතර ඔබගේ මගේ ජීවිතේ නැතිනාස්ති වෙන්න, ඔබගේ මගේ ජීවිතේ කාලකන්ණි වෙන්න හේතුව ඒකයි. ඒ වචනය මෙහෙවීම අතුලාන්තයේ ඔබට මෙහෙවීමක් නැතිකම. උන්වහන්සේ කතා කළා කියනවා. දවස ගෙවි යත් ශ්‍රාවකයෝ උන්වහන්සේ වෙත આવුත් මෙය පාළු තැනකි. දැන් රෑබෝ වී ඇත. එබැවින් අවට ගම්නියම් ගම් වලට යන වලට ගොස් තමන්ට කෑමට යමක් මිලයට ගන්න පිණිස ඔවුන් යන්න හැරිය මැනවයි කියව. ඒන්ඩේර වෙනස්. කළුවර වැටීගෙන එද්දී ගෝලයෝ බලනවා මගේ ප්‍රමාන්තයන. වැඩේ හරියන්නේ නෑ. ජුදාස් ඇවිල්ලා කියන්නේ නැති අදත් පර්ස් එකට තට්ටු වෙන්න යන්නේ. අපිට මෙතන කෑම දෙන්න වෙන්නේ. නතර කරගන්න නැතුව උන්වහන්සේ කතා කරගෙන යනවා. ඒ ගෝලියෝ කසුකුසු කරලා ගෝලියෝ හිමීට වෙනම වට සාකච්ඡාවක් දාලා ජේසුස්ට ඇවිල්ලා කියනවා යවන්න ස්වාමිනී කළුවර වැටිගෙන එනවා. ඒගොල්ලන්ට කන්න දෙයක් ඒගොල්ලෝ හොයාගන්න කියන්න අපිට නම් බෑ මෙතන කරදර වෙන්න. උන්වහන්සේගේ ආදරය එහෙම දෙයක් නෙමෙයි. ඒක අපි කොහොමද මගේ ප්‍රමාන්තනේ ආදරය කරන්නේ? උන්වහන්සේ ඔබ මාව හොයාගෙන ආවේ නැත්තම් එයා එඬේර ඔබ මාව මෙහෙවෙව නැත්නම් අපි කවුද ආදරය කරන්නේ? ආදරය කරන තැනක ඒ ආදරය රැඳෙන උන්වහන්සේගේ ආදරය දැනෙන්න ඕනේ. ගෝලයෝ කියද්දී ඒක තමයි ඔබ මගේ ආදරය. හරිම අවස්ථාවාදී දෙපිට කාට්ටු ඕන දෙයට ලං කරගන්න එපා වුණාම විසි කරන්න කුහක ආදරයක් ඔබගේ මගේ තියෙන. ඒක ආත්මාර්ථකාමී පෙරේත ආදරයක්. පාවිච්චි කරලා අතෑරලා හපයක් වගේ විසි කරන ආදරයක්. කරදරේදී අයින් කරන්න කියන ආදරයක්. වදයක් වෙද්දී ෂේප් වෙන ආදරයක්. ගෝලියෝ එකයි කියන්නේ. ගෝලියෝ එකයි කියන්නේ යන්න දෙන්න ස්වාමීනි. යවන්න. අපිට කරදර වෙන්න බෑ. හැබැයි උන්වහන්සේ එහෙම එඬේරෙක් නෙමෙයි. උන්වහන්සේගේ වචන බලන්න. ඒත් උන්වහන්සේ උත්තර දෙමින් ඔබම ඔවුන්ට කෑමට යමක් දෙන්නයි වදාළසේක. එවිට ඔහු පිළිතුරු දෙමින් අප ගොස් රිදී කාසි 200ක රොටි මිලදීගෙන ඔවුන්ට කෑමට දෙන්න දැයි උන්වහන්සේගෙන ඇසුවා. ජේසු මිනිස්සුන් යවන්නේ නැහැ. ගෝලයන්ට කතා කරනවා. එඬේරක කාර්ය දෙකක්. උන්වහන්සේ කිරිදෙන බැටළුවන්ව පෝෂණය කරන්නට ඕනේ. නැතිවෙච්ච බැටළුවන්ව සොයාගෙන යන්නට ඕනේ. තුවාල වෙච්ච බැටළුවන්ගේ තුවාල බඳින්නට ඕනේ. එතකොට ගෝලයන්ව පුරුදු කරන්නේ කිරි දෙන්න. පෝෂණය කරන්න. ගෝලයෝ එඬේරා ගෝලයන්ට කතා කරලා කියනවා. ඔබ කන්න දෙන්න. යවන්න බෑ. ඔබ දේ කරන්න. ඔබ බෝලේ පාස් කරන්න බෑ. ඔබ වගකීම වෙන කෙනෙකුට දෙන්න බෑ. ඔබ දේ ඒ දේ කරන්න ඕනේ. මගේ ආදර ප්‍රමාන්තිනි. උන්වහන්සේ ආදරය කරන්න කියා දෙනවා. ඒක උන්වහන්සේ කතා කරලා ආදරය කරන්න කියා දෙන්නේ එයාලව නන්නත්තර වෙච්ච තැනින් අරගෙන උගන්වලා තෝරගෙන බලය දීලා සන්නද්ධ කරලා එයාලට ඉඳලා ආදරය කරන්න කියා දෙන්නේ. ජේසු උගන්වනවා. බොහෝ දෙනාට බොහෝ දේ කියනවා. හැබැයි ගෝලයන්ට වෙනම දෙයක් උගන්වන්න. ඔබ කන්න දෙන්න. මගේ ආදර ප්‍රමාන්තිනි. හැබැයි ඒ වචන හෙද්දී ගෝලියෝ ඉගෙන ගන්න ගෝලියෝ ආතප්පතක් නැති වෙනවා ගෝලයන්ට. නිනව්වක් නැති වෙනවා. මොනවද කරන්න කියලා දන්නේ නැති වෙනවා. උන්වහන්සේ කියා දෙන විදියක් තියෙනවා. ඔබ ළඟ රොටි කීයක් තිබේද කියා ගොස් බලන්නයි උන්වහන්සේ ඔවුන්ට වදාළසේක. එයාලා උත්තර දෙන්න හදද්දී. එයාලා ප්‍රශ්න දිහා බලද්දී. මගේ ප්‍රේමාන්තයනි ස්වාමීන් වහන්සේ කියන ඔබ ළඟ තියෙන දේ බලන්න. එළියේ දුවන්නේ නැතුව අරගලේදී ඔබගේ ඇතුළට යන්න. ඔබගේ අතේ තියෙන්නේ මොනවද? ටැලන්ට් කිසිම දෙයක් නැති කෙනෙක් නැහැ. එක ටැලන්ට්වක් හරි දුන්නා.
අනිත් අයට වෙන වෙනම දුන්නා වගේ. ඒ නිසා ඔබගේ අතේ දෙයක් තියෙනවා මගේ ප්‍රමාන්තේ. ඒ එඬේර ඔබව මෙහෙවන විදියක් තියෙනවා. උන්වහන්සේ ඔබව අරගෙන යන විදියක් තියෙනවා. ඒ නිසා ඔබගේ අතේ තියෙන දේ අනිත් අයගේ අතේ තියෙන දේ නෙමෙයි. ඔබගේ අතේ මොනවද තියෙන්නේ? එලා බලලා කියනවා. ඔව් සොයා බලාවුත් රොටි 5ක් හා මසුන් 2 දෙනෙක්යි කීය. අච්චර සෙනගකට අතේ තියෙන දේ nothing. වැඩක් නැහැ. කරන්න දෙයක් නැහැ. එඬේර මෙහෙවන විදියක් තියෙනවා. මගේ ආදර ප්‍රමාන්තේනේ. උන්වහන්සේ ඔබට මට ආදරය කරන්න ඔබගේ මගේ අතේ මොනවද තියෙන්නේ නැද්ද කියන එක නෙමෙයි. උන්වහන්සේට වැඩක් නැහැ ඒක. හැබැයි උන්වහන්සේ ඔබ මාව අරගෙන යන විදියක් තියෙනවා, උගන්වන විදියක් තියෙනවා. වචන කියනවා. උන්වහන්සේ උන් සියල්ලන් කාණ්ඩ වශයෙන් නිල් තන බිම් පිට හිඳවන්න ශ්‍රාවකයන්ට අන කළසේක. බලන්න ඇදහිල්ලේ විදිය. බලන්න උන්වහන්සේ ආදරය කරන විදිය. මගේ ප්‍රමාන්තයනේ රොටි තියෙන ප්‍රමාණය ඔබ අත ඇති තියෙද්දි උන්වහන්සේ කියනවා ඔබ ක්‍රියාත්මක වෙන්න. උත්තරය ඉන්නේ ලැබෙනකන් ඉන්නේ නැතුව ඔබ කීකරු වෙලා වැඩ කරන්න. ඒකයි දේවම්ම කියා දුන්නේ මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වද කරන්න. තර්ක කර හිටියානම් ස්වාමීනි කොහොමද දැන් මෙච්චර බෙසන එකක් ඉන්නවා මෙච්චර මේ පිරිසක් ඉන්නවා මෙතන රොටි තියෙන මෙච්චරයි මසුන් තියෙන මෙච්චරයි කොහොමද නෑ ඒක ඔබට මට වැඩක් නෑ. බලන්න ඕනේ ජේසුත් එක්කද ඔබ ඉන්නේ කියලා. ජේසුගේ හඬ තුලද ඔබ ඉන්නේ. ඒ සීමාවේද ඔබ ඉන්නේ. ඔබ ඒක දකින්නට ඕනේ. ඒක ඔබ දැකලා උදාසර කීකරුවෙන් මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වද කරන්න. මගේ ආදර ප්‍රමාණදී ගල් භාජන 6ක් තියෙන්නේ. ඒවා කකුල් හොදන වතුර තියෙන ඒවා බොන්න සුදුසුව නෙමෙයි. දැන් මෙතන මදි වෙලා තියෙන්නේ මිදි රස බොන්නවත් අඩු ගානේ වතුර බොන්නත් මිදි රස වලට වතුර දුන්නා නම් ඒත් එකක් කකුල් හොදන වතුර බොන්නේ කොහමද? පරස්පර විරෝධී දෙයක්. හැබැයි අම්මා කියනවා මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වද කරන්න. මගේ ආදර ප්‍රමාණතේනේ. උන්වහන්සේ දෑබර ඔබගෙන් ඉල්ලන දෙයකයි. ඒ ආදරය අදහන්න ඔබට කියන දේ කරන්න. එනිසා ඔබ කරන දෙයක් නෙමෙයි. ඔබ අත ඇතිදේ සොච්චමක්. ඔබ අත ඇතිදේ වැඩක් නැහැ. පිළිගඳ ගන්න මහලු පිච්චිච්ච රොටි. හැබැයි උන්වහන්සේ කියනවා සෙනගව ඉඳන්. ඔය සම්බන්ධතාවය ඔබ දෑබර තැනකට අරගෙන යනවා. ඔය සම්බන්ධතාවය ඔබ මෙහෙවීමකට අරගෙන යනවා. උන්වහන්සේ කියනවා නම් සෙනග ඉඳන්න කියලා. ඔබ ඉඳන්න. වතුර පුරවන්න කියලා කියද්දි යාලා ගැටිය දක්වාම පිරෙව්වා. ගැටිය දක්වාම. ඒකයි ලස්සන. වචන කතා කරලා කියනවා. ඔහු 100 හා 50 බැගින් පේලි වචන හිඳ ගන්නත. උන්වහන්සේ රොටි 5ත් මසුන් 2 දෙනාත්ගෙන ස්වර්ගය දෙස බලා ආශිර්වාදය පවසා. ප්‍රාතිහාරය වෙන්නේ ඔබ අත ඇතිදේ ස්වාමීන් වහන්සේගේ අතට තිබ්බයින් පස්සේ. මතක තියාගන්න. උන්වහන්සේ ඔබගේ මගේ එඬේර. උන්වහන්සේ දෙවතාත්ත කොච්චරට ආදරේද? ඔබ ගලවන්න චෙස් වෙවලා තියෙන. ඒ ගලවන තැන ඔබ ඇලෙන තැන ඔබව ගන්නම වෙනවා. ඔබ අත ඇතිදේ උන්වහන්සේගේ අතේ තියන ඔබට කියා දෙන්න වෙනවා. ඒක විශ්වාසයෙන් කරන දෙයක්. ඔබගේ ශක්තියෙන් ඔබට කරන්න දෙයක් නැහැ. ඒක විශ්වාසයෙන් ඔබ අයිති කර ගන්න තැන. ඔබ අත ඇති දේ උන්වහන්සේගේ අතේ තියෙනවා කියන එක. මගේ ආදර ප්‍රමාණිත උන්වහන්සේ රොටිගෙන ආශිර්වාද කරනවා. ආශිර්වාද කරනවා. ඒක උන්වහන්සේගේ අතේ වෙන්නේ. ඒ ආශිර්වාදයගෙන මොකද ආශිර්වාද පවසා රොටි කඩා ඔවුන් ඉදිරියේ තබන්න ශ්‍රාවකයන්ට දී මසුන් 2 දෙනා ඒ සෑමටම බෙදා දුන්න. උන්වහන්සේ අරගෙන මොකද කරන්නේ? රොටිය කඩනවා. ඩිෆෝම්. රොටිය කඩනවා කියන්නේ විකෘති වෙනවා. ඒ හැඩය වෙනස් වෙනවා. උන්වහන්සේගේ අතේ ආශිර්වාද වෙන්න නම් ඔබ කැඩෙන්න ඕනේ. ඔබගේ අතේ තියෙන දේ උන්වහන්සේගේ අතේ කැඩෙන්න ඕනේ. බාබෙල් කොත් කැඩෙන්න ඕනේ. සැලසුම් කැඩෙන්න ඕනේ.
නත්තල කියලා කියන්නේ ජේසුගේ ස්වාමීන් වහන්සේගේ තාත්තගේ අතට දේව අම්මගේ අත කැමැත්ත ගියාම දේව අම්මා කැඩුනා. ජොසේගේ සිහින කැඩුනා. කොටිම කියනවා ජේසු කැමති විදියට කැඩුනා. ආශිර්වාද වෙන්නේ නැහැ එතන කැඩුන්නේ නැත්තම්. මොකද උන්වහන්සේ තැළුණු බිඳුණු සිතකට ලංව ඉන්නවා. උන්වහන්සේට ප්‍රසන්න ඊට වඩා ප්‍රසන්න දෙයක් නැහැ තැළුණු බිඳුණු සිතක් තරම්. ඔබ අත ඇති දේ ජේසුගේ අතට දුන්නා. ජේසුගේ අතින් ඔබගේ අතට එද්දී මොකද වෙන්නේ මගේ ආදර ප්‍රමාන්තයනි. වචනය කියනවා. සෑම දෙනාම කා තෘප්තියට පැමිණියහ. ඔබගේ ජීවිතය ඔබව තෘප්තිමත් කරන්න කිසිම කෙනෙකුට බෑ. මතක තියාගන්න. ඔබ පවුල් ජීවිතය ඔබ අත ඇති දේ ඔබ මහා ලොකුවට තියාගෙන ඉසිතැන්. ඔබ අත ඇති දේ ජේසුගේ අතින් දීලා ජේසුගේ අතින් ආයි ඔබ ගන්තේ නැත්තම් තෘප්තියක් නැහැ. ඔබගේ ජීවිතේ ඔබගේ ලිංගිකත්වයේ ඔබගේ ආදරයෙන් පවුල් ජීවිතය ඇතුලේ තියෙන ගැටනවල හේතුව ඔබ ඔබගේ අතේ තියාගෙන ඉන්නේ. ජීවිතේ කිසිම දෙයක තෘප්තියක් නැහැ. ඔබ ජේසුගේ අතට දෙනකන් ජේසුගේ අතට දීලා ඔබ කැඩෙනකන් ඔබ කැඩෙන්ති මගේ ප්‍රේමවන්තයනි ඒකට හේතුවක් තියෙනවා. මතක තියාගන්න සතුට සහ ප්‍රීතිය අතර වෙනසක් තියෙනවා. අපි මතක් කරා මේ ගැන. ප්‍රීතිය කියන්නේ උන්වහන්සේ ආත්මයන් තුල ලැබෙන දිමනාවක්. සතුට කියන්නේ මේ ලෝකේ දෙයක් සාර්ථකත් වෙද්දී වෙන දෙයක්. ඔබට සතුට සහ ප්‍රීතිය දෙකට ගන්න බෑ. සතුට කැප කරන්න වෙන ඔබට ප්‍රීතිමත් වෙන්න. ප්‍රීතිය අතහැරියොත් ඔබට සතුට වෙන්න පුළුවන්. ඒක වෙනස් තැනක. මගේ ආදර ප්‍රමාදනේ ඒක උනාසේ යසාය 55 කතා කරන්නේ පළවෙනි වගන්තිය. පිපාස ඇති සියල්ලනි ඇලදල වෙත පැමිණෙන්න. උනාසේ කතා කළා කියනවා. මුදල් නැති තැනැත්තෙනි එන්න අරගන්න වළඳන්. එන්න මිදුෂා කිරි ගන්න නොමිලේම ලබා ගන්න. කෑමක් නොවන දෙයට මුදල් ගෙවන්නේ කුමකටද? තෘප්තිය නොදෙන දෙයට වෙහෙස වන්නේ මන්ද? මාහට සමන් දී මා කී දේ කර හොඳම ආහාරය වළඳා පෝෂණය වී ප්‍රීති ගන්න. කොච්චර ලස්සනයිද? ඒ කියන්නේ තෘප්තිය තියන්නේ ඒ උන්වහන්සේට ඇහුම්කන් දෙන තැන. ඔබගේ අතේ තියෙන දේ නෙමෙයි. ඒකයි අපි දකින්නේ ජෝම්තුමාගේ 3 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 29 වෙනි වගන්තිය කතා කළා කියනවා. මනාලිය අයිති මනාලයාට මනාලයා ළඟ සිට සවන් දෙන ඔහුගේ මිත්‍රයා මනාලයාගේ කටහඬ අසා අතිශයින් ප්‍රීති ප්‍රමුදිත වෙයි. මේ මාගේ ප්‍රීතිය පිරී ඇතේ බැවිනි. ඒ ඇවිල්ලා මනාලියගේ අත අල්ලගෙන ඉඳ නෙමෙයි කරන දෙත් එක නෙමෙයි උන්වහන්සේගේ වචනය ඇහෙන තැන කීකරු වෙන තැන මගේ ප්‍රේමාන්තනි. ඔබගේ ජීවිතය රැඳෙන තැන. උන්වහන්සේ මේ ලෝකෙට ආවේ වචන යano වාක්‍ය යano කීකරු වෙන්න කියා දෙන්න. කීකරු වෙන්න කෙච්චර ලේසි නෑ. අමාරුයි. ඔබගේ අතේ දේ උන්වහන්සේගේ අතට දීලා උන්වහන්සේ කඩද්දි රිදෙනවා. මතක තියාගන්න. හැබැයි ආශිර්වාද වෙන්න නම් රිදෙන්න ඕනේ. ඒක අපි දකින්නේ හිබ්‍රු 5 වෙනි පරිච්ඡේදයේ මගේ ප්‍රමාන්තයනේ 8 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කළා කියනවා. හිබ්‍රු 5 8 වෙනි වගන්තියේ ජේසු දෙවනාසගේ පුතා වුණත් උන්වහන්සේ පුතා වුණත් කීකරකම ඉගෙන ගත්ත විදිය. උන්වහන්සේ දේව පුත්‍රයා වූ නමුත් තමන්ගේ දුක් විඳීමෙන් කීකරකම ඉගෙන ගත්තසේක. ඒ තෘප්තිය තියෙන එතනයි. උන්වහන්සේ ඔබගේ ඇඬේරා මතක තියාගන්න. උන්වහන්සේ ඔබට දෙයක් අතාරින්න කියද්දි ඔබගේ අතේ දේ උන්වහන්සේගේ අතට දෙන්න කියන්නේ උන්වහන්සේට වැඩක් නැහැ ඔබේ අතේ තියෙන දේ. උන්වහන්සේට ඕනේ නැහැ ඔබගේ ජීවිතේ කඩලා රිද්දලා තෘප්තිමත් වෙන්න. ඒක මෙලෙච්ච ආසාවක්. හැබැයි උන්වහන්සේට ඕනේ ඔබ මාව පුරවන්න. උන්වහන්සේට ඕනේ ඔබ මාව තෘප්තිමත් කරන්න. ඔබගේ ජීවිතේ නන්නත්තර උනේ ඒකයි. ඒ කටහඬින් ඈතට ඔබ ගිහිල්ලා. ඒ ඉන්ඩිරෙක්ට් නැති බැටළුව වගේ විසිරිලා ගිහිල්ලා. මෙහෙවීමක් මඟ පෙන්වීමක් නැහැ. උන්වහන්සේ මගේ ප්‍රමාන්තනි යසායා 30 උන්වහන්සේ 20 කතා කළා කියනවා. ඒ මෙහෙවීම මඟ පෙන්වීම උන්වහන්සේ ළඟ ඉඳන් කරනවා. උන්වහන්සේ කියනවා සමිදානන් වහන්සේ විපත නැමැති කැමද පීඩාව නැමැති වතුරද ඔබට දෙන නමුත් ඔබට උගන්වන පිණිස උන්වහන්සේම ඔබ සමග වැඩ සිටසේක. උන්වහන්සේ සොයා යාමට ඔබට උවමනාවක් ඇති නොවේ.
ඔබ මාර්ගයෙන් දකුණට හෝ වමට හෝ හැරි නොමග යන විට මෙන්න හරි මාර්ගය මෙහි ඇවිදින්නයි කියන හඬක් ඔබට පිටුපස්සේ නැසෙනු ඇත. ඒ මෙහෙවීම ඔබට ඕනේ. ඔය මෙහෙවීම නැති වුණාම තමයි ඔබ නන්නත්තර වෙන්නේ. අකිකර පුත්‍රයා පොරොන්දු උන්වහන්සේගේ වස්තාත්තගේ වස්තුව අරගෙන ගෙදර හිටියා නම් ඔච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දාලා ඈතට ගිය නිසයි ඒ ප්‍රශ්නය වෙන්නේ. මගේ ආදර ප්‍රේමාන්තනි. අප ප්‍රේම කරන්නේ උන්වහන්සේ අපිට ප්‍රේම කරපු නිසා. ගෝලයන්ට උන්වහන්සේ කියා දෙන්නේ එලවන්න නෙමෙයි පෝෂණය කරන්න. හැබැයි පෝෂණය කරන්නේ මම නෙමෙයි. මතක තියාගන්න. ඔබ එයාලාව පෝෂණය කරන්න තියෙන එකේදී රොටි පහයි මසුන් දෙදෙනයි 5000ත් එක මොනවා කරන්නද? ඔබ අත ඇති දෙන්නත් වැඩක් තියෙන දෙයක් නෙමෙයි. හැබැයි ජේසුගේ අතට දෙන තැන. එතන මහා ප්‍රාතිහාරයක් වෙනවා. එනිසා විපත දරා ගන්න, උපත බලා ගන්න. බලාපොරොත්තු තියාගන්න. ඔබගේ අතේ තියෙන දේ උන්වහන්සේගේ අතට දෙන්න. ජේසු මේ ලෝකෙට ආවේ තාත්තා ඔබට ආදරය නිසා ඒ පුතාව ඔබට මට දුන්නේ. ඒ ඔබගේ ජීවිතේ නන්නත්තර වෙච්ච තැන ඔබව කීකරු කරලා ඔබව මෙහෙवला බාත ඇති දේ අරගෙන කඩලා ආශිර්වාදයක් කරලා මුළු ලෝකෙම ඔබගේ පවුල බාදරය කරන පරිසරය තෘප්තිමත් කරන්න. ස්වාමීන් වහන්සේ ඔබට මට ආරාධනා කරනවා. වචනය හරහා මගේ ප්‍රමාදෙවි. ආමෙන්. ජේසු පිටයි.